නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ද්වේමා භික්ඛවේ පරිසා ඛතමා ද්වේ අනරියාච පරිසා ආර්යාච පරිසා තීති. ප්‍රඥානාලිකාව තුළ විකාශනය කරන්නා වූ ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගෙන සිටින්නා වූ සදහැබර පින්නතනි. ආරාධනය කැමැති මාතෘකාවකින් ධර්මානුශාසනාව කිරීම සඳහා. මේ නිසාම අංගුත්තර නිකායේ දික නිපාතේ සඳහන් සූත්‍ර දේශනා කීපයකින් එකක් වන මේ පරිසා වර්ගයේ සඳහන් පිරිස් පිළිබඳ වර්ගීකරණයක් කරන්නට සුදුසුයි කියලා කල්පනා කළා. අංගුත්තර නිකායේ ඒකක නිපාතෙන් පටන් ගත්තාම ඒක පුද්ගලෝ භික්ඛවේ කියලා පටන් අරගත්තාම දසක නිපාතයට දසයිමා කියලා ගන්නවා. තථාගත බුදුපියාණන් වහන්සේගේ පුද්ගල වර්ගීකරණය තුර ඒ විදිහට විවිධ වර්ගීකරණය කිරීම තියෙනවා. ඒක සම්පූර්ණ ධර්මෙම විකාශ වෙන විදිහක්. ඒක පුද්ගලයා විස්තර කළත් එහෙමයි. උදුකු පුද්ගලයා 8 දෙනා විස්තර කළත් ඒකමයි විස්තර කරන්නේ. එතකොට දහම් කරුණු තේරුම් ගන්න ඕන අයට මේ පුද්ගල වර්ගීකරණේ පවතිනා වූ වරද හෝ නිවරද යම් පුද්ගල වර්ගීකරණයක් තුල පෙන්වනු ලබන්නේ පුද්ගලයා නෙමෙයි ඔහුගේ දුක. ඔහු තමයි දුකටපත් වෙන්නේ කියලා. නිදහස් වෙන්න නම් ඒ ගොඩට අයිති අනන්‍යතාවෙන් වෙන් වෙන්න ඕන. සමාජය නම් කල්පනා කරන්න ඕන. කල්පනා කරන්නේ පැවිදි වෙන්න ඕන නැත්නම් වනාන්තරගත වෙන්න ඕන. එහෙම කියලානේ. නෑ. මේ මා දකින්නේ මේ වර්ගීකරණයට අනුව ඔහුගේ දැක්ම වෙනස් වෙන්න ඕන. ඒ වගේම මට හිතෙන කල්පනා වෙන කාරණයක් තිබෙනවා. ඇයි මේ කිසිදු උගත්කමක් තිබුණයි කියලා හොයාගන්න කරුණු නැති සුනීත සෝපාක වැනි අය රජ්ජුමාලා වැනි අයට වැටහුණා වූ මේ සරල ධර්මය මෙතරම් සංකීර්ණ වුණේ කියලා. ඒක වහන්න ඒගොල්ලෝ පෙරම්පුරාගෙන ආපු අය කියලා හරි බුදු පිරිස කියලා හරි වචනකින් වහනවට වඩා සරල අනුගමනීය ප්‍රතිපදාවකට සමාජයේ පත් කිරීම සඳහා මේවා පැහැදිලි කිරීම ඇරුණාම කරන්න බැරි දෙයක් බවට පත් කරන්න මහන්සි වෙන්න ඕන නැහැ. නමුත් කලක් තිස්සේ අපි දකින්නේ මේක මහා ගැඹීර දෙයක්. මේක බොහෝම පුරුදු කරලා අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනය ලබන්න ඕන දෙයක්. මේක මරණයෙන් පස්සේ ලබන්න ඕන දෙයක්. මේක ත්‍රි හේතුක ප්‍රතිසම්දිලාභින්ද ලැබෙන්න ඕන දෙයක්. මේක මහාන වෙලා ලබන්න ඕන දෙයක්. මේක ආරණ්‍යයටම ගිහින් එහෙම මේ සමාජයේ අදහස්වල තියෙනවා. තවත් ඉතින් මේ කිසා නොකී දේවල්. නමුත් තථාගත සමය තුල සිදු වුණා වූ සිද්ධීන් දැස බැලුවම ඒකට ස්ත්‍රී පුරුෂ භාවයක්, ගිහි පැවිදි භාවයක්, උගත් නූගත් භාවයක් මොකක්වත් තිබිලා නැහැ. ඒ නිසා මම නම් දකින්නේ මෙන්න මේ වර්ගීකරණය අනුව මේ තථාගතතුරු හෙළි කරලා දාලා වූ සදහම්මි සරණ අහිමි පිරිසක් ඉන්නවා. ඒ අහිමි වුන්ගේ දර්ශනේ වැරද්ද නිසා. ඒ වගේම හිමිකම් කියන්න පුළුවන් පිරිසක් ඉන්නවා. අන්නේ අහිමි ස්වභාවයේ තිබෙන්නේ ඔබේ ශරීරේ නොවේ, ඔබගේ දර්ශනේ නැත්තම් චින්තනේ. ඔබ හිමිකම් කියන්න නම්
තථාගතරු අදාළ පරිදි අක්කන සූත්‍රයේ සඳහන් පරිදි මනුස්ස පටිලාභය ඔබට තිබෙනවා සදහම් හමු වෙන්න ඕන. ඒ සදහම් හමු වෙන්න ඔබට බාධාවක් තියෙනවා. ඒ ඔබ විසින් ජීවිතේ කරගත්ත සදහම් මේ ඈතට යාම සඳහා නැත්තම් මණිකට උඩින් දාපු කසල ගොඩ. මණික නොපෙනෙන්න හේතුව මණික උඩින් විශාල කසල ගොඩක් පටවලා තියෙනවා. අන්න ඒ වගේ කසල නැත්නම් කෙලසුණු ස්වභාවයක් තුල ඔබට මේ සාන්ත සුවය එහිමිකම් කියන්න බැරි වෙලා තිබෙනවා. ඒ වෙනුවට ඔබ ඉන්නේ કૃතිම තැනක, හදාගත් තැනක, ආයතනයක. ඒ ආයතනය සංසාරික වශයෙන් වර්ග කරපුවාම පාපී ආයතනය, පුණ්‍ය ආයතනය, රූපී ධාන ආයතනය, අරූපී ධාන ආයතනය මේ ඔක්කොමත් ආයතන. ආකාසානංචායතන කියලා තියෙන ඒවට පමණයි. නමුත් අනිත්වත් එහෙමයි. ඒ නිසා මේ සූත්‍ර දෙනවා සඳහන් පිරිස් දෙක මම විග්‍රහ කරනකොට ඔබට මේ පිළිබඳ කරුණු පැහැදිලි වෙයි. අපි හැකි තාක් දුරට උත්සාහ දරනවා ඔබට මේක සරල කරලා දෙන්න. ඒ වගේම ඔබ දැනගත යුතු, ඉගෙනගත යුතු බොහෝ දේවල් බැහැර කරලා සරල කරලා දෙන්න. ප්‍රතිපිටකේ ඔක්කොම ඉගෙන ගන්න ඕන කියලා හරි, පාලි ඉගෙන ගන්න ඕන කියලා හරි, අහවල් දේවල් කටපාඩම් කර ගන්න ඕන කියලා හරි. එහෙම අවශ්‍යතාවයක් තිබුණා නම් එහෙනම් මම නැවතිලා නුඹ නැවතියන් කියන පදයෙන්, ඔය කසල කද අහකට දැම්මොත් සසුනට එන්න පුළුවන් කියන පදයෙන්, ඔය මලදරුවා සොහනට විසි කරන්න කිව්ව පදයෙන් ඔක්කොම තේරෙන්නේ නැහැ. මතකද ඔබට? කිසాగෞතමීට කිව්වේ මලදරුවා සොහනට විසි කරන්න කියලා. අඟුලිමාලට කිව්වේ මම නතර වෙලා නුඹත් නතර වෙන්න කියලා. අර අනිත් එකට වතක් කළෙත් ඒ වගේ අන්න ඒ වගේ තියෙනවනේ වචන. ඒක තුල තියෙනවා විශාල සුනීතට කිව්වේ ඔය අසුචි කද පැත්තකින් තියන්න කියලා. ඕවා සිද්ධි වශයෙන් බලන්න එපා. අතීතයට ගිය සිද්ධි වශයෙන් තමයි අපි පාඩම් කරන්නේ අපට හුරුන විදිහ. නමුත් මම දකින්නේ මේක තුල සිද්ධියක් නෙමෙයි. Taman ළඟ තියෙන අඩුපාඩු අතහරින්න කියන එක තමයි යොතුනෙම්ම කියලා තියෙන්නේ. මට වෙලාව තිබුණොත් මම පසුව පැහැදිලි කරන්නම්. එනිසා අපි බලමු මේ තථාගතයන් වහන්සේගේ මේ පරිසා සූත්‍රයේ 2:1:5:4 නම් වූ පිරිස් විග්‍රහය භික්ෂුන් වහන්සේලා අමතලා මහණෙනි මෙන්න මෙහෙම පිරිස් දෙකක් ඉන්නවා. අනාර්ය පිරිස් සහ ආර්ය පිරිස්. අන්න. දැන් මම දකිනවා බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර කොතරම් දිනුනලා හිටියත් සමස්ත සමාජයේ අනාර්ය පිරිස්. ඒ තථාගතයන් වහන්සේ හෙළිකලා වූ සදහම් පෙළ තුල උන්වහන්සේ පළවෙනි ආර්යයා, ඊට පස්සේ උන්වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා තුල ආර්ය පිරිසක් ඇති කළා. එතකොට ඒ ආර්ය ස්වභාවය ඇති වුණේ තථාගතයන් වහන්සේ වදාලා වූ දහම් මඟ තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවකට ප්‍රවිෂ්ඨ වීමෙන්. නිකන් වෙන්නේ නැහැ. දැන් මෙතන තනි වචනකින් මට මේක කියන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි ඇත්ත සිද්ධිය. ඔබ කියන්නේ ඔය අපි තාමත් පුහුදුන් නැත්තම් පෘථග්ජන කියලා. ඒකට තමයි අනාර්ය කියලා කියන්නේ. නමුත් ඒ උත්තරේ ප්‍රමාණවත් නැහැ, අර්ථවත් නැහැ, පැහැදිලි නැහැ, ගැඹුරු නැහැ. අර්ථය හරි. නමුත් ඒක ස්වභාවය පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා අපි කතමාච බික්කේ අනරියා පරිසා. මහණෙනි කවුද මේ අනාර්ය පිරිස් කියලා කියන්නේ කියලා උන්වහන්සේ. ඉද බික්කවේ යස්සං පරිසාය මෙතන නම් බික්කු කියලාත් තියෙනවා. මම නම් සමන්ත සමාජයට තමයි ගන්නෙ. ඉදන් දුක්ඛන්ති අදාපූතං නප්පජානාති. මෙතන භික්ෂූන් සඳහා වචනයක් යොදලා තිබෙනවා. නමුත් අපි මේ සමාජයට බණ කියන්නේ භික්ෂූන් තෝරන නෙමෙයි, සමස්ත සමාජයට ඒ අවශ්‍ය කෙනෙකුට තේරුම් ගන්න. යස්සයම් යම් පිරිසක්, යස්සයම් පරිසා ඇති හැටියෙන් මේ දුකයි දන්නේ නැද්ද? එතකොට තව වරහන් ඇතුලේ තව ගන්න ඕන
තණ්හාව හෝ පංච උපාදානස්කන්ධය දුකයි නොදනීද? දැන් ඉතින් 6 7 8 පන්ති වලට ගියන් පස්සේ චතුස්සත්‍ය උගන්වනකොට දුක දන්නවනේ ඔක්කොම. ඇහුවොත් කියයි ගිරව් වගේ ලස්සනට. ඒ දන්නේ දුකද? නෑ. ඒක පිළිබඳ විග්‍රහය වදන් පෙළ විතරයි දන්නේ. ඒක පෘථග්ජන කියන කිසිවෙකුට පාඩම් තිබුණාට බුදු සමයේ ආර්ය සත්‍යයේ දුක පිළිබඳ අවබෝධයක් නෑ කියලා මේ කියන්නේ. ඒකට ඉතින් හේතු අපි ළඟ ඉදිරිපත් කර හැකි අපට. දැන් ඔය පසුගිය කාලවකවානු වල ධර්ම දේශනා කරද්දී නැත්නම් ඔය යුනිවර්සල් ධර්ම දේශනා කරද්දී යම් දේශනාවල නැත්නම් දැනටත් කරනවා සමහර විට පංච උපාදානස්කන්ධයම දුකයි. අර ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව කියලා ඔක්කොම ටික කියාන ගිහින් පංච උපාදානස්කන්ධයම දුකයි. එතකොට මේ මොනවට කිව්වද කියලා මට නම් කියපු අයගෙන් අහලා බලන්න වෙනවා මට නම් තේරෙන්නේ නැහැ. ම පදයක් ඇත්තෙත් නැහැ පාලියේ සිංහලට කොහෙන්ද මේ මයන්න ආවේ කියලා මමත් හොයනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඒව කියලා පදයක් තියෙනවා ඔය ම කියන අර්ථය ගන්න. සාරාංශ කරලා කියනවා නම් පංච උපාදානස්කන්ධයයි දුක. එහෙනම් පංච උපාදානස්කන්ධය තුල තියෙන දෙයක් දුක. පංච උපාදානස්කන්ධ කියන ශරීරය නම් එහෙනම් ජීවිතේම දුකයි කියව හැකියි. නමුත් පංච උපාදානස්කන්ධයෙන් එක බුදුන් වහන්සේ වදාරන්නේ ජායමානේසු ජීයමානේසු මීයමානේසු හටගන්න විට දිරණ විට මීයන්නට මොහොතක් පාසා ඉපදී මැරෙන බව. පංච උපාදානස්කන්ධයේ මොහොතකින් ඉපදී මැරෙන දෙයක්. එහෙනම් මේ මොහොතකින් ඉපදී මැරෙන කාලය තුල තියෙන එකක් වෙන්න ඕනේ ඒක ඇතුලේ තියෙන දුක. අන්න මේ පෘථග්ජන පුද්ගලයාට ආගම නාමයෙන් බුදුන් වහන්සේ ගැන ශාසන ඉතිහාසය ගැන සංගායනාවල අවුල් ගැන දළදා වැඩමී ගැන කතා කරලා ලොකු දැනුමක් ලබා දීලා තියෙනවා අවුරුදු 2600ක් තිස්සේ ආපු අතීතයට හරවලා ඒ ටික පාඩම් කරවලා. මේ කැමරාව හරවලා තියෙන අතීතයට අතීත සිද්ධි ඔක්කොම දන්නවා. නමුත් මේ කැමරාව ස්මාර්ට් වර්ගයේ කැමරාවක් බවට දැන් පත් කරන්න වෙනවා. එතකොට අතීතයට හරවනවා වෙනකොට අපි පැත්තට හරවන්න වෙනවා. එතකොට ඒකෙන් පෙනෙන්නේ අපිනේ. මම ඈතදී ලස්සන උදාහරණයකුත් කියනවා ඔබට. ඔබ කැඩපත ගාවට යන්නේ කැඩපත බලන්න නෙමෙයි. කැඩපත උදව් කරගෙන ඔබ බලන්න. මේ තථාගතවරු දේශනා කළා වූ සූත්‍ර දේශනා තුලින් ඔබ බලන්න පුරුදු වෙන්න. අතීතේ බලා ඉන්නේ නැතුව. එතකොට පංච උපාදානස්කන්ධය කියන එක පොතේ තියෙන එකක්ද? ඔබ ළඟ තියෙන්නේ. අන්න ඒ පංච උපාදානස්කන්ධය පිළිබඳව නොදන්නා ස්වභාවයේ පෘථග්ජන කියලා කියාගන්න එහෙනම් කොතරම් පංච උපාදානස්කන්ධයේ වචන පාවිච්චි කළත් ලිව්වත් කිව්වත් පාඩම් කළත් ඒකේ මොකක් හරි උණතාවයක් තියෙනවා තේරුම් ගන්න බැරි. අපි නොදනී කියලා කතා කරලා දන්න එකට යමුකෝ. එතකොට දෙවෙනි පදේ මොකක්ද? අයං දුක්ඛ සමුදයෝති අතහ භූතං නප්පජානාති නන්ති. මේ අයං මේ ඒ මොහොතේ තියෙන එක. මෙයයි දුකට හේතුව කියලා ඇති හැටියෙන් දන්නේ නැත්නම් ඒකත් මේ අනාර්ය පුද්ගලයාගේ චරිත ලක්ෂණයක්. අයං දුක්ඛ නිරෝධයෝති යතහ භූතං නප්පජානಂತಿ. මෙයයි දුක් නැති වූ තැන කියන එක පිළිබඳව හසරක් අවබෝධයක් නැත්නම් අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යදා භූතං නප්පජානාති. මේ දුකින් මිදෙන්න අනුගමනය කරන්න ඕන මාර්ගය මේකයි කියලා ඔහුට අනුගමනීය ප්‍රතිපදාවකට ප්‍රවිෂ්ඨ වෙන්න බැරි නම් අයං උච්චිතිති බික්ඛාර අනරියා පරිසා. ඔන්න මතක තබා ගන්න. මහණෙනි මොවුන්ටයි අනාර්ය පිරිස් කියලා කියන්නේ.
හොඳයි මේ සසුන තුළ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් ශික්ෂාපද සමාදානයක සිට පින් රැස් කරමින් අනාගත බුදුන් වහන්සේ වෙත ගොස් දුකින් අත මිදෙන්නට පෙරම් පුරණා ඉන්නවා. කවුරු වශයෙන්ද? පංචශීලයේ සිට උපසපන් සීලය දක්වා. නමුත් ශික්ෂාපද සංවරයේ අදාළ විපාක තිබුණාට බුදුන් අය වශයෙන්. හැබැයි උන් ඔක්කොටමත් චතුස්සත්‍ය පාඩම් තියෙනවා. ඔවුන් පාඩම් වුණාට එහෙනම් ආර්ය පිරිස්ද? නෑ අනාර්ය පිරිස්. ඔන්නෝමයි ඇත්ත සිද්ධිය. එනිසා මේ තථාගතයන් වහන්සේගේ මේ වර්ගීකරණය තුල පෙන්වලා තිබෙන්නේ චතුස්සත්‍ය පිළිබඳ යථා තත්ත්වෙන් අවබෝධයක් නැති පුද්ගලයා පෘථග්ජනෙක්. ඉතින් පෘථග්ජනයාට චතුස්සත්‍ය අවබෝධ නැතුව පව් කරන්නත් පුළුවන්, පින් කරන්නත් පුළුවන්, ධාන වඩන්නත් පුළුවන්, සිල් රකින්නත් පුළුවන්, උපසපන් සිල් රකින්නත් පුළුවන්, දාන සීල භාවනා ඔක්කොම කරන්නත් පුළුවන්. මොකද ඔය දාන සීල භාවනා කියන වචනේ භාවනා කියලා කතා කරලා තියෙන්නේ. භාවනා කියන්නේ තනි දෙයකට කියන වචනයක් නෙවෙයිනේ. මොනවා හරි වඩනවට භාවනා කියනවා. වැඩි දියුණු කරනවට. ඉතින් එහෙනම් පුණ්‍ය කිරියවත් වල දාන සීල භාවනා කියන්නේ මෙලොවින් පරලොවට සග්ග ලෝකං පඬිතෝ උපජ්ජති. පඬිතෙන්ට දුක් නැති තැන්වල උපදින්න තියෙන පාරක් වශයෙන් පෙන්වලා තියෙනවා පුණ්‍ය කිරියවත් සූත්‍රවල. කවුද දන්නේ? එතකොට මේ අනාර්ය පුද්ගලයින්ට සිල් රකින්න පුළුවන්, දන් දෙන්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්, විහාර කර්මාන්ත දියුණු කරන්න පුළුවන්, පුණ්‍ය විපාක තුළ මිනිසුන් අතර දෙවියන් අතර බඹලෝ යන්නත් පුළුවන් දහන වඩා. නමුත් ඉන්නේ අනාර්ය පරිසා. එනම් බුදුන් වහන්සේ පහළ වෙන විට අනාර්ය පිරිස 99.999යි. බුදුන් වහන්සේ තමයි 0.1 100ක් ගත්තා. අනතුරු උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස ගමින් ගමට යමින් පැහැදිලි කිරීමේදී අන්න මේ නොදන්නකම දන්නකමට පත් කරගත්ත යම් පිරිසක් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සමාජය තුළ ඇති වුණාද දැන් ආර්ය පිරිස ටික ටික වැඩි වෙනවා. සිවුර තුළද, කෙස් නැති හිස තුළද, සුදු ඇඳුම තුළද නැත, තේරුම් ගැනීම තුළ. ඔය වේකනස්ස වගේ මොකක් හෝ සූත්‍රයක් සඳහන් වෙනවා මට මෑතදී අහුුණේ නැති නිසා මතක නැහැ හරියටම. ඒකේ තිබෙන දෙයක් තිබෙනවා. ඔය උන්වහන්සේගේ පැහැදිලි කිරීම තියෙනවා පංච ඕරම්භග්ගේ සංයෝජනම් පරික්ඛය අනාගාමි හෝති කියන වචනයක්. සසර කාම ලෝකෙට බැඳ තමන සංයෝජන පහ කඩා දමා අනාගාමි කියන වචනේ සූත්‍ර දේශනා ගණනාවක තිබෙනවා. මේක අල්ලාගෙන මේ බමුණ අහන්නේ ඔබ වහන්සේ කියන ওই බණ අහලා මේ සසර බැඳ තමන සංයෝජන පහ කඩා දැමීමෙන් අනාගාමී වූ අය භික්ෂූන් තුල, භික්ෂුණීන් තුල, උපාසක පිරිස තුල, උපාසිකා පිරිස තුල, බ්‍රහ්මචාරී කාන්තාවන් තුල, බ්‍රහ්මචාරී පිරිමින් තුල, එමත් නැත්නම් කාමභෝගී කාන්තාවන් තුල සහ කාමභෝගීන් පිරිසින් තුල කියලා මේක කුලක 8කට බෙදලා ඔය හැම එකෙම කී දෙනෙක් ඉන්නවද කියලා. තථාගතයන් වහන්සේගේ උත්තරේ පෙන්වන්නේ පැවිද්ද තුල විතරයි ඉන්නේ, ආරණ්‍ය තුල විතරයි ඉන්නේ කියලා නෙවෙයි. තථාගතයන් වහන්සේ පැහැදිලි කරනු ලබන්නේ මේ කුලක 8ෙම එක්කෙනෙක්, දෙන්නෙක්, 10ක්, 100ක් නොව දහස් ගණනක් ඉන්නවායි කියලා. අන්න මේ සූත්‍රය පදනම් කොට ගත්තාම තමයි මට කල්පනා වෙන්නේ ඒ යුගයේදී මෙහෙම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක්, කාමභෝගී ભેදයක්වත් තිබුණු නැතුව අනාගාමී වෙන්න පුළුවන් වුණා වූ මේ සරල දහම උපාධියක් නැතුව, මහාචාර්යවරයෙක් නැතුව, මේ වරෙන් වෙන්නේ නැතුව මේක කරගන්න බෑ කියන තැනට සංකීර්ණ වුණේ ඇයි? කරන්න බැරි දෙයක් බවට පත් කරන්න ඕන කෙනෙකුට පුළුවන්. නමුත් මේ සමාජයේ තියෙන බරපතල ගැටලුවක් තියෙනවා. මේකට විසඳුම් හොයනවා හැමෝම. ආර්ථික විශේෂඥයෝ හොයනවා, දේශපාලනඥයෝ හොයනවා, හැමෝම හොයනවා. මේ විසඳුම් වල පවතින්නේ සමාජගත දුක සංසිඳීම සඳහා යොදන්නා වූ පිළියම් පමණයි. ඒ කියන්නේ 16න් 1යි. මොනතරම් කළත් උත්තරේ.
16න් එකක දුක සංසිඳෙනවා. ඒ අනාර්ය පරිසා තුල බැවින්. එහෙනම් තව එකක් තියෙනවා 16න් 15ක් පමණ චිත්තසංතානගත දුක. මේක තමයි ඔය අසහනය, පීඩාව ආදී ආතතිය කියන වචන වලින් දකින්න හම්බ වෙන්නේ. යම් යම් රටවල් විශාල වශයෙන් සමහර තැන්වල අඩුවෙන් මේ ආතතිය නැමැති පීඩණයට පිළියම් සමාජගත දුක සංසිඳීම තුළ නැහැ. මන්දයත් ඒක පෞද්ගලිකව චිත්තසංතානගතව පවතින්නේ. ඒක තිබෙන දෙයක් නෙමෙයි, Taman විසින් හදාගත්ත දෙයක්. මෙබැවින් අන්න එය ඉහාත්ම වශයෙන් හෙවත් මේ ජීවිතයේදීම විසඳා ගැනීමට අවශ්‍ය මංපෙතක් තමයි බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ. ඒකට ඔබට ඇඳුම අතහරින්න, මාතෘත්වය අතහරින්න, පීතෘත්වය අතහරින්න, ගෙදර අතහරින්න, රස්සාව අතහරින්න කියපුවාක් මම ත්‍රිපිටකයේ දකින්නේ නැහැ. නමුත් ඔබ අනාර්ය පිරිස තුල නම් ඉන්නේ, ඔබට මේක හිමි නැහැ. ඔබ ආර්ය පුද්ගලයෙක් වෙන්නේ කොහොමද? මෙන්න මේක තේරුම් ගන්න වෙනවා. එහෙනම් අපට මෞකසෙන් බිහි වී ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් අරගෙන, පුද්ගලයා ස්ත්‍රී පුරුෂ කිහිපයද වශයෙන් බෙදාගෙන, පුද්ගලයා අතින් සිදුවෙන්නා වූ වැරදි පව් වශයෙන් හඳුනාගෙන, ශික්ෂාපද සමාදානයක් තුළ පාපෙන් වැළකී යම් යම් සංයම සංවර ප්‍රතිපදාවල ඉන්න පුළුවන්. ඒක සසරින් බාහිර ප්‍රතිපදාවලක් තියෙනවා, සසන තුලත් මේකට සීමා වෙලා තියෙනවා කලක් තිස්සේ. චතුස්සත්‍ය කතා බහ කරන එකක් විතරයි, අනුගමනීය ප්‍රතිපදාවකට එන්න බෑ. අර මේ ගෞතම සසුන තුළ සෝවාන් වෙන්න බෑ කියන වචනේ සමාජගත වෙලා පවතිනවා. එකෙන් කියවෙන්නේ මොකක්ද එහෙනම්? එකෙන් කියවෙන්නේ එහෙනම් මේ සමාජයේ ගෞතම සසුන තුළ ආර්ය පුද්ගලයෝ නෑ, වෙන්න බෑ කියන එක. ඉතින් ඒකේ අපි දකින නිගමනය තමයි ඊට පස්සේ නොකියා කියන නිගමනය. එහෙනම් මේ සද්ධර්ම ප්‍රතිරූපකයක් පවතින්නේ, සම්බුද්ධ ශාසන ප්‍රතිරූපකයක් පවතින්නේ. මන්දයත් බුදුන් වහන්සේ ලෝට පහළ වෙලා ආරම්භ කළේ ආර්ය පිරිසක් ඇති කරන එක. අපේ ආර්ය පිරිස අද බිඳුවයි නම් එහෙනම් ඉතින් මේ තියෙන සම්බුද්ධ ශාසනයේ ਸਰවපිත්තල එකක් සහ සම්බුද්ධ ශාසනයේ නමින් ගෙනියන බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර තිබුණා හෝ එහෙම නැත්නම් ඊට පසු අය අර අන්‍ය තීර්ථකින් ශාසනගත වෙලා කරපු අවුල් තියෙනවානේ. දෙවෙනි සංගායනාව සඳහා තුන්වෙනි සංගායනාව කාලවලදී අන්නේ විදිහට ඔවුනොන්ගේ රුචිකත්වය තුළ අර්ථ විග්‍රහ කළා වූ වෙන කාට හරි අයිති ශාසනයක්, පව තුළ, පින තුළ, ධාන තුළ සසර ඇවිදින දිව්‍ය ලෝක යන බ්‍රහ්ම ලෝක යන භවගාමී බුදු සසුනක්. නමුත් බුදු සසුන යන්න භවගාමී නොව උපන් මිනිසා භව නිරෝධගාමී බවට පත් කරන සහ උපන් මිනිසාගේ සිතින් මේ චිත්තසංතානගත දුක ඉවත් කොට සැනසෙල්ලේ ජීවත් වෙන්න උපන් මිනිසුන්ට දේශූ දහමක්. ඔබ මේවා හිතේ තබාගෙනයි මේක තේරුම් ගන්න ඕන. එහෙනම් අපිට මේ අනාර්ය පිරිස් ගැන මේ තරම් කතා කරන්න ඕනේ නැහැ, අපිට ආර්ය පිරිස් විස්තර කරගන්න ඕනේ. කතමාච බික්කේ ආර්යා පරිසා. එතකොට ඔකේ අනිත් පැත්ත කවුද මේ ආර්ය පිරිස් කියලා කියන්නේ? මේ දුකයයි, මේ දුකට හේතුවයයි, මේ නැති වූ තැනයයි, මේ මාර්ගයයි දන්නවා නම් ආර්ය පිරිස්. ඔබ හිතෙන් පිළිගන්නවද ආර්ය පිරිස් කියන්නේ සෝවාන් සිර රහත් දක්වායි කියලා? එහෙම වෙන්න මොකද්ද වෙන්න ඕන? නුවණින් දකින්න ඕන මේ දුකයයි. මොකද්ද දුක? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කොහෙද තියෙන්නේ? ලෝකේ කොහෙවත් නැහැ. පොත්වලද තියෙන්නේ නැහැ. පොත්වල මේ පිළිබඳ පෙළක් තිබෙන්නේ. පංච උපාදානස්කන්ධය පහළ වෙන්නේ තම තමන්ගේ සිතෙහි. ඒකට උදව් වෙනවා වර්තමානයේ ඇස කන නාසය දිවකය උදව් වෙන්න පහළ වෙන රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ බාහිර පවතිනා වූ ප්‍රත්‍ය. එහෙම නැත්නම් ලෝභය, ද්වේෂය, මෝහය. අපි ගමු අපේ ලෝකේ නම් පවපින ආදී කොට ඇති මේ කාරණා. එතකොට ඒක විග්‍රහ කරන්නේ පුද්ගලයා තුළ නෙමෙයි, පුද්ගලයාගේ ඇස තුළ. ඇස තුළ පමණක් නෙමෙයි, ඇස තුළ පහළ වෙන අරමුණ තුළ. ඇස කන නාසය දිවකය කියනවා මේවට සිත පිහිටනවා, අරමුණු රසය විඳිනවායි කියනවා. අරමුණු රසය විඳීම තුළ තමයි මේ පංච උපාදානස්කන්ධය විග්‍රහ කරන්නේ.
දැන් අපි මේකේ ඌනතාවයන් වැරදිතන් ඕනෑ තරම් කියලා තියෙනවා අලුතෙන් කාලේ අරගෙන වචනාස්ති කරන්න ඕන නැහැ. අපි නිවැරදි එක විතරක් ගනිමු. එතකොට අපි කරන්නේ ලෝකේ ජීවත් වෙනකොට කයක් පරිහරණය කළාට කය පාවිච්චි කය පරිහරණයේදී ඇතුළත බලය තමයි අරමුණින් අරට මාරු වෙන රූප වේදනා සංඥා සංකාර පහ. මේ පංචස්කන්ධ භාවිතේ පංච උපාදානස්කන්ධය බවට පත් කර ගැනීමේ විවිධත්වය තුළ තමයි සත්වයාට කයෙන් එහා පැත්තට කායස බෙදෝ පරම්මරණා දුග්ගතින් සුග්ගතින් දිව්‍ය සහව්‍යතං කියලා කියනා වූ මේ තුන් පැත්තට උත්පත්ති හම්බ වෙන්නේ පංච උපාදානස්කන්ධය තුළ. අපායෙත් පංච උපාදානස්කන්ධය, දිව්‍ය ලෝකෙත් පංච උපාදානස්කන්ධය, බඹලෝ රූපය පංච උපාදානස්කන්ධය. තථාගතයන් වහන්සේ එහෙම වදාරන්නේ. කතා කරන්න දෙයක් නැහැනේ අපාය තුල නම්. නමුත් දෙවියොත් සක්කායෙන් නිදිලා කියලා හිතාගත්තද අපි තුලත් සක්කාය කියලා වුන් කියනවා. තථාගතයන් වහන්සේ වදාරනවා සසර ගමනේ අතහැරගෙන යනකොට බඹලෝ ප්‍රාර්ථනා කරන්න එපා. ඒකෙත් තියෙන සක්කායවත් පංච උපාදානස්කන්ධය. එතකොට පංච උපාදානස්කන්ධය මුල් කොටගත්ත විග්‍රහයක් තමයි සංසාර විග්‍රහය. ඉතින් අපට ඒව ගැන දැනගන්න ඕන නැහැනේ. අපි මෙතනින් තමයි මේක හදාන යන්නේ. එන මා දකිනවා මේ පංච උපාදානස්කන්ධය කියන එක පිළිබඳව නිර්වෘල්ව පැහැදිලි කරගන්න බැරිවීම තමයි මේ ලියන කියන පාඩම් කරන පාස් වෙන බුද්ධ ආගමට සීමා වෙන්න සිද්ධ වුණේ. අනුගමනීය ප්‍රතිපදාවට යන්න බැරි. එතකොට අපි ගන්නවා පංච උපාදානස්කන්ධේ කියන්නේ කයට නෙවෙයි. පංච උපාදානස්කන්ධේ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වලට නෙවෙයි. මන්දයත් අපි පැහැදිලි කරන සූත්‍ර දේශනාවල ඇස තුල කන තුල නාසය තුල දිව තුල තමයි අරමුණු හයක් පහළ වෙන්නේ. අරමුණ තමයි වේදනාවෙන් විද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී විඥාණයෙන් විශේෂයෙන් දැනගෙන ස්කන්ධ පංචකය පහළ වෙන්නේ. දොරවල් හයෙන් වේදනා සංඥා සංකාර විඥාන හයව හයක් පහළ වෙනවා කියන එක තථාගත දේශනාවක් නම් ඒ ඇත්ත බව පිළිගත යුත්තේ ඔබ ළඟ මේක වෙනවද කියන එක පිළිබඳව. අර චාතුම් මහා භූතික කායෝ සතර මහා භූත කය වෙනම පවතිනවා. නමුත් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා කියන්නේ ශරීරයට තියෙන තණ්හාව නෙමෙයි, මේ අරමුණ කෙරෙහි ඇතිවෙනා වූ මුලාවක්. අන්න ඒ විදිහට මේ ස්කන්ධ පංචකයට එන අරමුණට අපි අගයක් එකතු කරනවා ළමා කාලයේ සිට. ඒ අගය අටලෝ දහමට අනුව කැමැති 4යි අකමැති 4යි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අගය ලෝභ දේශ මොහයන්ට අනුව වෙන්න පුළුවන්. එතකොට ලෝකේ ජීවත් වෙන්න පහළ වෙන පංචස්කන්ධය හැම දිනාටම පොදු දෙයක්. ධම්මදින්නාව පැහැදිලි කරනවා මේ උපාදානයට හේතු වෙන්නා වූ මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියලා කියනවා. ඒකට එන දේ මම කොට ගැනීම සක්කාය දිට්ඨි කියලා කියනවා. පංච උපාදානස්කන්ධය සහ සක්කාය දිට්ඨි එකක්. ඒකට එන දේ කියන්නේ ජීවිතේටම එන එකක් නෙමෙයිනේ. ඇසට එන දේ, කනට එන දේ, නාසයට එන දේ, දිවට එන ඒකට එන දේ. එතකොට අසුතවන්ත සූත්‍රවල පැහැදිලි කරලා දාරනවා කය දිරායන බැවින් සත්වයා කයෙන් මිදෙන්න කැමතියි. නමුත් මේ සිත සහ මනෝ සහ විඥානයයි කියන ලැබෙදී ඒකට එන දේ මම කොටගත්ත මුලාවෙන් මිදෙන්න පෘථග්ජනයාට බෑ. ඔහුට මම හඳුනා ගන්න බැරි වීම නේද මේ පෙන්වන්නේ. පෘථග්ජනයාට අර බුදුන් වහන්සේ තහනම් කරලා හැම නෙමෙයි තිබෙන්නේ. ඔහුගේ මුලාවෙන් මිදෙන්න අවශ්‍ය අවබෝධය නැහැ. ඒකට එන දේ කිව්වහම ඇසට, කනට, නාසයට, දිවට, කයට, සිතට විවිධාකාරයෙන් එන දේ තේරුම් ගන්න. එතකොට අපි කවුරුත් ඒකට එන දේ මේක මම කියලා වචනෙන් ගත්තේ නැහැ. අන්න ඒක තමයි මෙතන පැහැදිලි කරලා දාරන්නේ. පෘථග්ජන කියන පුද්ගලයාට ඒක එනකොට ඒක කෙරෙහි ඇතිවෙනා වූ ඇලීම තුළ, ගැටීම තුළ ඇතිවෙන නැති වෙන ස්වභාවය ඉක්මවා යමින් ඒ පිළිබඳ ඇලීමක් ගැටීමක් ඇති කරගන්න ලබනවා. ඒකට කියනවා ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒතං කියන්නේ ජීවිතේ නෙමෙයි, අරමුණට ආපු දේ. ඒ මගේ ආත්ම වශයෙන් බැඳෙනවා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා මඤ්ඤමානය කියලා. තව නොඑක් වචන තියෙනවා මේක පැහැදිලි කරලා. මඤ්ඤමානෝ කෝ බික්ඛු. මහණෙනි මමත්වෙන් ගන්නවා නම් බද්දෝ මාරස්ස. අන්නේ බද්දෝ මාරස්ස කියන එකේ තේරුම තමයි අපායට, දිව්‍ය ලෝකයට, බ්‍රහ්ම ලෝකයට යන්න අවශ්‍ය බැඳෙනවා.
මාරයට මැදෙනවා කියන එකේ තේරුම. අනිසා පංච උපාදානස්කන්ධයේ කවුද ඉන්නේ? මොකද්ද පංච උපාදානස්කන්ධයේ තියෙන දුක? අන්න ඒක තේරුම් ගන්නවා. එහෙනම් වර්තමාන මොහොතට තමයි මේ ඇසෙන් කලින් නාසෙන් දිවෙන් කයෙන් අදාළ කරුණු මුල් කොටගෙන මේක පහළ වෙන්නේ. නින්දදී පාලනය කරන්න බැරි වෙනවා. අවදි වෙ සිටදී පස්දරෙන් හෝ මනෝද්වාරයෙන් තම තමන්ට අදාළ ලෝභ මෝහ, ද්වේෂ මෝහ කියන හැඟීම් මේක තුළ උපදිනවා. දැන් ඊට පස්සේ රාගෝච දෝසෝච මෝහෝච ව්‍යාධි ජරාච මරණම් පිච ශෝකමේව පරිදේව දුක්ඛම් පිච දෝමනස්සං උපායාස එක දස අග්ගි ඔවෙන් ටිකක් මේක තුළ පවතිනවා. ඒක නේද ගින්න? එතකොට පංච උපාදානස්කන්ධයේ පොතෙත් නැහැ, පංච උපාදානස්කන්ධය කයෙත් නැහැ. අරමුණ තුල පහළ වෙන චෛතසික සමූහයක්. මේ පංචස්කන්ධය මම කොට ගත්තම දුක් උපදින්න හේතු වශයෙන් හේතු චිත්තාභ්‍යන්තරයට සැඟවීම සිදු වෙන්නේ ඒ නිසා. මේ පංචස්කන්ධයට මුලා වීමෙන් මම කොට ගැනීම තුළ තණ්හා කිරීම තුළ තණ්හා අනුසයක් උපදිනවා චිත්තාභ්‍යන්තරයේ. අනුසය කියන එක අපි අතින් සිදුවන වරදක්. යංකෝ භික්ඛවේ අනුසේති. ඔබ මෙව තියනවා නම් අරමුණ වල මුලා වෙලා එයින් තමයි අර දුක හටගන්නේ. මතක තබා ගන්න. දැන් එතකොට අපිට තේරුම් යන්න ඕන ළමා කාලයේ සිට තරුණ මැදිවිය කාලය දක්වා යම් යම් කාරණා පිළිබඳව වාගයන් අපි එකතු කරනවා නම් ලෝභ දේශ මොහ වශයෙන් ඒ ටික ටික බලවත් වෙනවා. ඒ බලවත් වීම තුළ දරුවෙකුට ගැටෙනකොට නිකම්ම ප්‍රසාදයට නිකන් කන්නාටි යමක් වැටුණා වගේ පේනවා ඇරුණාම ඊට එහාට සැප හෝ දුක් හෝ උපේක්ෂා නැහැ. නමුත් අපට මේවා ගැටෙනකොට හතුරු මිතුරු කරගත්ත ආකාරයෙන් බාහිර දේ උදව් කරගෙන අපේ විසින් චිත්තාභ්‍යන්තරට හදාගත්තා වූ ප්‍රතිරූපය ඇහෙනම් රූප රූපයක් වශයෙන්, කනෙනම් ශබ්ද රූපයක් වශයෙන්, නාසයෙන්නම් ගන්ධ රූපයක් වශයෙන් ඒකට අදාළ ලෝභ දේශ මොහ මද මාන සමග උපදිනවා. ඒක නේද පංච උපාදානස්කන්ධය. දැන් පංච උපාදානස්කන්ධය උපදින්නේ ඇහි නේද? කනේ නේද? පංච උපාදානස්කන්ධයේ වර්තමානයේද අතීතයේ දුක ඵලයක්ද? දැන් ඔබට කෙනෙක් මුණ ගැහෙනවා. මිනිස්සෙක් වශයෙන් දන්නව ඇරුණාම සමහර විට ඇඳුම කලිසමක් එහෙම ඇඳගෙන හිටියොත් උපස්සේ වලක් එහෙම දාගෙන ස්ත්‍රීද්ද පුරුෂයෙක්ද කියලා හොයන්නත් බෑ. එතකොට මේ පුද්ගලයාත් එක්කලා 아무තු බැඳීමකුත් නැහැ, අමනාපයකුත් නැහැ. නමුත් පුද්ගලයෙක් හඳුනා ගැනීම තුළ ඔහු පිළිබඳව අගයන් එකතු කිරීමේදී අපි මොකද කරන්නේ? අගයන් එකතු කිරීමේදී අපි ඒ හැම පුද්ගලයෙක් සම්බන්ධයෙන්ම ලෝභයෙන්, මෝහයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැඳෙමින් පසුව ගන්න පුළුවන් විදියට අතීතයක් හදා ගන්නවා. මතක තබා ගන්න. පසුව ගන්න පුළුවන් විදියට අතීතයක් හදා ගන්නවා. මෙන්න මේ වර්තමානයේ ප්‍රසාදයට ගැටෙනකොට උපදින uppajjati මනාපං, uppajjati අමනාපං, uppajjati මනාපාන මනාපං යනු දැන් එකක් නෙවෙයි, පරණ එකක්. දැන් ඔබ දුක් විඳින්නේ මොකෙන්ද? ඇහැට කනට යමක් මුණ ගැසීමෙන්ද? ඒක නිසා ඔබ හදාගත්ත අතීතයේ මෙතෙන්ට පැමිණීමෙන්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් එතකොට මෙසේ වර්තමාන මොහොතට පස්දර උදව්වෙන් හෝ නින්දේදී මනෝද්වාරයේ උදව්වෙන් හෝ තමන් හදාගත්ත අතීතයක් ආවොත් ඒකෙත් වෙන ලෝභයෙන්, ඒකෙත් වෙන දේශයෙන්, ඒකෙත් වෙන මෝහයෙන් ඔබ දැවෙනවා. දැන් මේක සමානයිද? නෑ. ඒ පුද්ගලයාගේ චරිතයට අනුව ඔවුන් ඇති කරගත්ත වැඩි කිරීම වලට අනුව විවිධ වෙනවා. තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දාරනවා ඔබ මේකට ඇලෙන කරුණු 100ක් ඇති කරගත්තොත් එහෙම දුක් 100ක් තියෙනවායි කියලා. දැන් දුක ප්‍රසාදයට ගෝචර එකක් හම්බ වෙන එකද? දැන් දුක ලෝකේ අටලෝ දහම සිදු වෙන එකද? නෑ.
ලෝක ධම්ම සූත්‍රය අනුව ගත්තම තේරෙනවා පෘථග්ජනයා ලෝක ධර්මයෙන් දුක් වෙනවා ආර්ය පුද්ගලයාට ලෝක ධර්මයේ දුක නැහැ. ලෝක ධර්මයේ දෙන්නටම එකයි. ඒ දුක නැත්තේ අය අර එහෙනම්. අනාර්ය පුද්ගලයා අතීතයේ අරගෙන විඳවනවා ආර්ය පුද්ගලයා අතීතයේ බැහැර කරමින් ඉන්නවා. තේරෙනවද මම කියන කාරණාව? එහෙනම් ඒ මොහොතේ උපදින මොහොතක් පාසා ඒ මොහොතේ තියෙන දෙයක් මේක. මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. එතකොට ඒ මොහොතේ එහෙනම් ඒක තේරුම් අරගෙන අපිට අවබෝධයක් තිබෙන්න වෙනවා අපි මේ විඳවන්නේ දැන් තියෙන දෙයක් නෙවෙයි. අපි මේ විඳවන්නේ Taman විසින් හදාගත්ත මිය ගිය දෙයක් කියලා. හොඳට තේරුම් ගන්න ඕන මේක. මම නම් හිතන්නේ ඒක තමයි මල දරුවා කියන්නේ කියලා. මම නම් හිතන්නේ ඒක තමයි අසුචි කදායින් කරන්න කියලා. මම නම් හිතන්නේ ඒක තමයි දුවනවා කියලා කියන්නේ. අඟුලිමාලට. ඔය වචන ඔක්කොගෙම පෙන්වන්න ඕන ඔව් අවගමන යන හැටි ඔව් හදාගත්ත දුකක ඉන්න බව. ඔබටත් මේක තේරෙන්න ඕන. මෙන්න මෙහෙම තථාගතයන් වහන්සේ ලබාගත් ජීවිතයේ ටික ඔබ සැනසෙල්ලෙන් ඈතට යමින් දුකින් බරිත වෙන ආකාරය පැහැදිලි කරන්නේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත්වීම තුල. දැන් පංච උපාදානස්කන්ධයට හේතුව දුකට හේතුව කියන එකේ පංච උපාදානස්කන්ධය තුල තියෙන දේ නම් රාග දේශ මොහ දැවීම තමයි දුක. ඒකට හේතුවනේ හොයන්න ඕන. එහෙනම් මේකට හේතුව මොකද්ද? අන්න සමස්තයක් වශයෙන් විග්‍රහ කරනු ලබනවා පංච උපාදානස්කන්ධය තුල රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ අරමුණට තණ්හා කාම තණ්හා පංච උපාදානස්කන්ධේ කාම අතහැරලා රූපී ධානයට ලබා ගත්තොත් ඒක නිවන කියලා තියෙන මුලාව රූප තණ්හා අරූපී ධානය ලබා ගත්තොත් ඒකට තියෙන මුලාව අරූප තණ්හා අපි ඒක පැත්තකින් තියමු. ඔබට මේ ලෝකේ ජීවත් වෙනකොට උදේ රැ වෙනතුරු සහ නිින්දේදී සුවසේ නිදා ගන්න දෙන්නේ නැත්තේත් බාහිර ලෝකෙ මොකක් හරි සිද්ධියක් නිසාද? ඔබ හදාගත්ත අතීතයේ සිතට ඇවිදින් වද දෙන නිසාද? ඔබට අතීතයේ තියෙනවානේ. ඒ තියෙන එක ඔබ ජීවත් වෙන්න ගිහින් හදාගත්ත එකක් නේද? අම්මා සමග තාත්තා සමග බිරිඳ සමග දරුවන් සමග පොලිසිය සමග දේශපාලනය සමග ඉඩම් අර්බුදයක් සමග මොනවා හරි දේවල් සමග දාගත්ත කොක්කක් නේ. දැන් තේරෙනවද පෘථග්ජන භාවයේ තුල වර්තමාන මොහොතෙන් අවසන් කරන්න බැරුව චිත්තාභ්‍යන්තරයට තබා ගත්තා වූ මේ ගුලිය තුග්ගුලිය ඇවිදින් ඔබව දවනවා කියලා. බලන්න ඒ බඳු අප්‍රසන්න සිද්ධියක් මතු වුනහම ඔබට මොනතරම් පෑ කීයක් ඔබ දැවෙනවද කියලා. ඒ බඳු අප්‍රසන්න සිද්ධියක් හීනෙන් දැක්කහම ඔබ කොතරම් ඒක විඳවනවද කියලා. එළි වෙනහමයි සීනයක් බව දන්නේ තෙක් කල් ඒක සීනයක් කියලා තේරෙන්නේ නැහැ. මෙන්න මේකයි මම දකින්නේ තථාගතයන් වහන්සේගේ හෙළිකිරීම. ඔබ මේ ලෝකයේ දේවල් හමු වෙනකොට මේවා පුංචි ප්‍රත්‍ය විතරයි මේවට දොස් තබනවා ඇරුණාම ඔබ දකින්නේ දුක සහ හේතුව. හේතුව මොකද්ද? රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ මේ ආරම්මණය කෙරෙහි ඇලීම. දැන් මෙතන තව කාරණයක් තියෙනවා. අර පංච උපාදානස්කන්ධේ මම ඉන්නවා. ඔබට මේක ගැටෙනකොට මතුවෙනවා. පෘථග්ජන ඕනේ පුද්ගලයෙකුට මේක දකින්නකොට මතුවෙනවා. මතු වුනහම ඒක මත තීරණ ගන්නවා. තීරණේ අරගෙන අතීතයෙන් අරගෙන වර්තමානයේ වසා වර්තමානයේ විඳිමින් අනාගතයට ගන්න ආයෙ තියෙනවා. මේකට වියනවා කියලා කියනවා. සසර වියනවා. අතීත මල අතීතයට පනදී එය දෙයක් කොට විඳවමින් විඳීමේ ප්‍රතිඵලයක් වශයෙන් අනාගතයට ගන්න තවමින් වර්තමාන ස්කන්ධ පංචකය තුළ අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු වශයෙන් වියමනක් සිද්ධ වෙනවා. මෙන්න පෘථග්ජනයා කරනදී සසර හදනවා. එහෙනම් ඔබට දුක් ගෙනත් දෙන හේතුව ලෝකයට උදහම නෙමෙයි ඔබ විසින් හදාගත්ත මේ තණ්හා අනුසයෙන් එන අතීතයේ හිතට එන එකනේ.
සංසාරේ සහ මේ ජීවිතේ පුරුදු කරගත්තේම මේක හිතට එන්න නේද? මට තරහ එනවා, මට බනින්න කේන්ති එනවා, මට ගහගන්න හිතෙනවා, මට පලිගන්න හිතෙනවා කියලා කියන්නේ මොකද්ද? දැන් තියෙන එකක්ද? පරණ එක එන එකනේ. ඔබ කය. නමුත් මේ හැඟීම් ආපුවම ඔබේ කය වචන සිත මේ තියෙන සංසුන් ප්‍රියංකර භාවයට තියනවාද වෙනස් වෙනවද? ඔබව මෙසේ මිනිසාමයි ලෝ දෙවියන් වන්නේ, මනිසාමයි ලෝ තිරිසන් වන්නේ කියන මේ පරාසය තුල වෙනස් කළේ අර අතීතයෙන් ආපු එකනේ. ඔබට උපේක්ෂාවක ඉන්න දෙනවද? නැහැ. ඔබ ගිනි කබලක් වගේ. හැම වෙලාවෙම ලෝභයෙන්, මෝහයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගිනියම් වෙනවා. මේ ලෝකයේ ගිනියම් ලෝකය. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දැවෙන්නා වූ ගිනියම් ලෝකය මේක. මතක තියාගන්න. මේ ගිනියම් ලෝකේ ඕක තමයි බුදුන් වහන්සේ පැහැදිලි කරවා දාරන්නේ මානසික දුක කියලා. ඔබ නිවාස මාරු කරනවා, ඉඩම් මාරු කරනවා, රැකියාව මාරු කරනවා, රටවල් මාරු කරනවා, එහෙම නැත්නම් රජේවල් මාරු කරනවා, ශස්ත්‍ය මාරු කරනවා. ඔය හිසේ රජයට ඔබ කොට මාරු කරනවා. දේශපාලනයෙන් නම් සමහරට 33 ඉඳලා නැත්නම් 48 ඉඳලා මාරු කරනවා. මාරු කරපු එක අලුත් එක හොඳයි, පරණ එක හොඳ නෑ. අලුත් එක පරණ හොඳ නෑ, පරණයි. හැමදාම පරණ එක අයින් කරලා අලුත් එක. ඔබේ අසහනය, පීඩාව මිදුනද? හරි එක හමු වුණාද? හරි එක හමු වීම වෙනුවට සත පහක ඒක පුද්ගල ණයක් නොතිබුණ මේ ජාතිය එක පුද්ගලයා මං හිතන්නේ ලෝකේ රටවල් වල රුපියල් ලක්ෂ 5කට වඩා ණයයි. ඒක පුද්ගල ණය බර කියන වචනේ තේරෙනවා නම් ඔබගේ තනියෙන් ගෙවනවා නම් ගෙවන්න ඕන. ඒ විදිහට මොන සැප ලබන්න ගිහින්ද මේ තරම් ණයකාරයෝ බවට පත් උනේ. මොකක් හරි මේවායේ තියෙන වරදක්. ඉතින් ඒ නිසා මෙන්න මේ ප්‍රශ්න තුළ පවතිනා වූ මේ විඳවන ස්වභාවය පෘථග්ජනයාට විඳවන්න වෙනවා. ප්‍රශ්න ඉතින් විසඳෙන්නේ නැහැනේ ලෝකේ. දත් විසඳන්නේ අද විසඳෙන්නේ නැහැ 100%ක්. දැන් බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ මේක ඔය උපාදානස්කන්ධය තුළ තමයි දුක් හදන්න මිනිස්සු අවශ්‍ය වැරදි පව්කාරකම් වැඩියෙන් කරන්නේ. එතකොට තමයි තවත් සමාජගත දුක වැඩි වෙන්නේ. නමුත් එයින් මිදෙන්න බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරනවා. දැන් එහෙනම් මෙන්න තේරුම් ගන්න මේක දුක්ඛේ ඥානං. අතීතෙන් එන එක. ඒක තුළ තමයි දුක තියෙන්නේ. හේතුව තමන් හදාගත්ත අතීතයේ සමුදය ඥානං. දැන් එහෙනම් උපාදානේ නැති වූ තැන. උපාදානස්ස කෝහං වච්ච උප්පත්තිම් පඤ්ඤාපේ වෙනෝ අනුපාදානස්ස. තණ්හාව නැති වූ තැන මොකක්ද? තණ්හා වුණොත් උපාදාන වෙනවා. තණ්හා වෙන්නේ මොකේටද? තණ්හා වෙන්නේ වේදනාවට. වේදනාව වෙන්නේ මොකේටද? පස්සයට. පස්ස මොකක්ද? අතීතය. ඇහැට ස්පර්ශ වෙන්නෙත්, කනට ස්පර්ශ වෙන්නෙත්, නාසයට ස්පර්ශ වෙන්නෙත් තමන් හදාගත්ත අතීතය. ඒ අතීතයක අරගෙන ඒක විඳලා ඒකට තණ්හා කරලා උපාදාන කරලා භව කරනකොට අතීතෙන් අරන් වර්තමානයේ විඳ අනාගතයට තැබුවා වියමන සතර හදන එක. ඔන්න ඕක තමයි කරමින් ඉන්නේ. දැන් එහෙනම් ඒ තණ්හාව නැති වූ තැන දුක නැති වූ තැන මොකක්ද? ඒ පංච උපාදානස්කන්ධේ උපාදාන කියන කොටස තණ්හාව නැත්නම් උපාදාන නැහැනේ. උපාදාන නැත්නම් භව නැහැ. තේරුම් ගන්න. ඒ තණ්හාව මොකේටද කරන්නේ? සිවුම්ම බලන්න. ඒ මොහොතේ උපදින ඇසෙන් කනෙන් නාසෙන උපදින ස්කන්ධ පංචකය තුළට අතීතයෙන් එකතු කරගන්නා වූ ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදී කාරණාවට මමත්වෙන් ගැනීම තමයි තණ්හාව කියන්නේ. ඒකට එකතු වෙයි. අතීතයට එකතු වෙනවා. අංගේ අතීතයට කියනවා මේ මොහොතේ හට ගන්නවට තින්නම් සංගති පස්සෝ. බාහිර කාරණා ප්‍රත්‍ය විතරයි අතීතේ එනවා. ඒ අතීත මල කුණට අපි ඇලෙනවා, ගැටෙනවා, විඳවනවා. පස්සපච්චා වේදනා. ඒ මල අතීතයට ඇලෙනවා, ගැටෙනවා, වේදනා පච්චා තණ්හා. ඒ නිසා බැඳෙන්න හේතු වෙනවා, අසර හැදෙනවා. මේ මොකක්ද? අනුසෝතගාමී පටිපදාව. මොනවා කළත් ඕක තමයි කරන්නේ. පෘථග්ජන භාවය තුළ. සසරක් හදන එක. ඉතින් තේරෙන්නේ නැත්නම් සසරක් හදන එකේ පාපී පැත්ත බැහැර කරලා පින පැත්ත
හදාගත්තට කමක් නැහැ. මොකද කාමසුගතිය හෝ දෙවියන් අතර උපදින්න. ඒ නිසායි අපට යහපත් ක්‍රියාකාරකම් බැහැර කරන්න බැරි. නමුත් ලබාගත් ජීවිතය තුළ උපාදානෙන් මිදීම සඳහා දේශනා කළා වූ සම්බුදු දහම සම්බුදු සසුන අතුරුදහන් කරලා අපි මොනවද කරන්නේ? එහෙනම් මේ මොහොතේ ප්‍රතිපදාවක් තියෙන්න වෙනවා. මේ උපාදානයෙන් නොවි අවසන් වීම සඳහා තණ්හා දුකට හේතුව තණ්හාව නැති වූ තැන. දුක නැති වූ තැන තණ්හාව නැති වූ තැන. තණ්හා නැත්තම් උපාදාන නැහැ, භව නැහැ. මං යන්නේ ඒකයි දකින්නේ තණ්හාව නැතිවීමෙන් වෙන දේ. එහෙනම් අනාගතට හේතු නොතබා අවසන් කරන්න මේ මොහොත පාවිච්චි කරන්නේ කොහොමද? අන්න ඒක තමයි මාර්ගය. ආරි මාර්ගය යනවා කියලා කියන්නේ පාරක යනවා නෙමෙයි. මොහොතක් පාසා ගන්න ඕන මගක් තියෙනවා. ඒ මග ගන්නවා නම් ඔබ යන්නේ ආරි මාර්ගේ. ආරි මාර්ගේ පාඩම් කරගත්තට යන්න වෙන්නේ නැහැ. නැති කිරීමේ ප්‍රතිපදාව. ඒ තණ්හාව නැති කිරීමේ ප්‍රතිපදාව. ඔන්න දැන් ඔබට භාවනා මධ්‍යස්ථානයේ හම්බ වෙනවා. විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ. කුමක්ද? වර්තමානයේ කුමක්ද? ඇස, කන, නාසය, දිව, කය හෝ නිදි නැති මොහොතේ සිත. ඒකයි මම පැහැදිලි කරමින් ඉන්නේ. තේරුම් ගත්ත පුද්ගලයාට මේක ඇඳුම් මාරුවක් නෙමෙයි. මේක වැදගත් තැනක් නැහැ. ඒ හැම එකෙම පවතින්නේ මේ අතීතෙන් එන එක දුක නිසා ඒන් මගහරින්න යොදාගත්ත දීන උපක්‍රම පමණයි. මත්පැන් පානය තුලත් එහෙමයි, නිවසෙන් මගහැරීම තුලත් එහෙමයි, රට යාම තුලත් එහෙමයි, ජීවිතේ දුකයි කියලා පැවිදීම තුලත් එහෙමයි, ආරණ්‍යට යාමත් එහෙමයි. බාහිර සමාජයේ ගැටෙන්න කාරණා කැලයට ගියාම අඩුයි, ඉතින් සංසුන් බවක් තියෙනවා. ඒකට ඇලුම් කරමින් ඉන්නව ඇරුණාම තමන් මේ හදාගත්ත අතීතෙන් මගහැරලා ඉන්නවයි කියන එක පෘථග්ජන පුද්ගලයා දන්නේ නැහැ. ඔකට මගහැරලා ඉන්න බෑ, කවදා හරි ඔකට මුණ දෙන්න වෙනවා. ඒ නිසා තමයි මම දකින්නේ යද් අතීතම් පහිනං තං. ඔබේ ඔය හිතට එන අතීතය සිතවිල්ලක් පමණයි, මැරිච්ච දෙයක්. ඒක ප්‍රහීන වූ දෙයක්. අතීතං න අනුසෝචන්ති. මේක අරගෙන මේ මලකුණ විඳවන්න එපා, රස බලන්න එපා. බැහැර කරන්න. පජහත. අනේ අතීතේ එනකොට ඒකට එකතු වෙන පුරුද්ද තමයි අපි ගාවත් තිබුණේ. නිසා අපට සතිය නැහැ පෘථග්ජන පුද්ගලයාට. හොඳයි, අපිට මෙතෙන්ද දියුණු කරගත්ත සතියක් ඔය පජානාති කියලා කියන්නේ ඒකනේ. යථානා භූත ඥානෙ යථා තත්වෙන් දකින්නවා කියන එකේ තේරුම මේ ස්කන්ධ හටගෙන නැසෙන්න නොපදින්නේ. හොඳයි, අතීත පස්සේ එනකොට ඒකට එතෙන්ද එකතු නොවෙන්න අපිට මෙතෙන්ද සතියක් ගන්න පුළුවන් නම් මේ ස්කන්ධ පහෙන් පහට මැරෙනවානේ. මම ඒ නිසා පැහැදිලි කරන්නේ සතිය කියන එකේ තේරුම ඒ මොහොතේ සිදුවෙන දේ දැනෙන ආවුනුවන කියලා. සිහිය කියන අර්ථය. සිහිය නැහැ කියලානේ කතා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳ අයන්නේ අභ්‍යාසයක් පටන් ගනිමින් නොදන්න අයට, ජීවිත කාලය තුරම හුස්ම ගනිමින් හිටපු අයට හුස්ම ගැනීම නැමැති අභ්‍යාසය තුළ සතිය උගන්වනවා. හුස්ම ගැනීම දිහා බලන් ඉන්න එක නෙමෙයි, සතිය කියන්නේ වෙන එකක්. ඇතුළු වෙනවා, දැනෙනවා. පිට වෙනවා, දැනෙනවා. එතකොට ඒ සිද්ධිය දැනීමට පාත්‍ර කරන එක නේද අර උගන්වන්නේ. දැනීමෙන් හොරව වමක් වෙන්න බෑ. ඇතුළු වෙනකොටත් දැනෙනවා, පිට වෙනකොටත් දැනෙනවා. මේම හුරු කරන් ගියොත් එහෙම ඉරියාපතනේ ඔස්සේ හෝ නවසීවතකේ ඔස්සේ මොකද්ද වෙන්නේ? ඒ මොහොතේ සිදුවෙන දේ දැනෙන සිතුවිල්ලක් ඔබට ඇති වෙනවා. මේක ඔබව අකුසලෙන් පන්නා දැමීම සඳහා ඔබේ සිතේ දිනු කරගත්ත නුවණ, සති. සිහියෙන් කටයුතු කිරීම කියන ලද අප්‍රමාදය. මේ සිහිය නැති නිසා අතීතයට අහුවේ අනාගතයට තබන එක ප්‍රමාදයයි. මෙන්න මේ සිහිය ගන්න පුළුවන් නම් දැන් කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, විහිංසා විතර්කයේදී ප්‍රසාදයන්ට ගැටෙනකොට දැන් ඔබට අවබෝධයක් තිබෙනවා මේ විඳවීම තමන්ගේ අතීතයක් කියලා. මේ අතීතය අතහරින්න ඕන. ඒකට එකතු නොවී ඉන්න වෙනවා. එනම් ප්‍රසාදයට ගැටෙයි කාරණා. නමුත් පස්ස නිරෝධා කියන්නේ අතීතය ගන්න නැති එක නෙමෙයිද? අන්නේ ඒ ස්කන්ධ පංචකයට එකතු නොවන එකට නේද කන්ති නැත්නම් ඉවසීම නොකිරීම කියලා කියන්නේ. අක්කෝදේන ජිනේ කෝදං අසාදුන් සාදුන අජිනේ. ක්‍රෝධ නොකිරීම. අවේරණච සම්බන්ධය. නොකිරීම කියන්නේ අරකට එකතු නොවන එක කියලා තේරුම් ගන්න පුළුවන්. ඔබේ වදකයා මේ. මෙයා නම් කවදාවත් ඔබට සැනසෙල්ල ලබා දෙන්නේ නැහැ. මෙයාට එකතු නොවෙන්නයි සතිය ඕන. අන්න පුරුදු කරනකොට මේක එන්න හදනකොට මෙයාට තේරෙනවා. දැනටත් මම දන්නවා එහෙන් බොහෝ දෙනෙක් කරනවායි කියන්නේ.
එයාට එකතු වෙලා නම් මේ සසර ගමන නිමා කරන්න බෑ. මොකද මෙතන ධර්මයේ නැත්තම් සංසුන් බව වහන්නේ මේ වියමන නැත්නම් මේ අතීතයට එකතු වීම. එතකොට ඒක ලෝභය, දේශය, මෝහය, කර්මයේ සරණ. දැන් පස්ස නිරෝධා. බයික බලා ගන්න ඕනෑම අරමුණක් තුල හරිද? පස්ස නිරෝධා. නිරෝධෝ වේදනා නිරෝධා. එහෙනම් අරක අතහැරියොත් අර සැප දුක් වශයෙන් විඳීමක් එතන නැහැනේ. විඳීමක් නැත්නම් තණ්හා නිරෝධා. තණ්හා නිරෝධා නම් උපාදාන නැහැනේ. දැන් පරණ ස්කන්ධ පංච උපාදාන ස්කන්ධයේද වර්තමානයේ හඳුනන්නේ වර්තමානයේ හට ගන්නා ස්කන්ධ පංචකයේද. දැන් ඒක ස්කන්ධ පහක් තමයි උපාදාන නොවි අවසන් වෙනවා නේද? වේදනා නිරෝධා, තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා, උපාදාන නිරෝධා, භව නිරෝධා. දැන් විව්වේ නෑ නේද සංසාරයේ? භව නිරෝධෝ නිබ්බාණං නේ. දැන් පටිසෝතගාමී නේද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න ඕන හැටි නේද? ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන්. මේ ප්‍රශ්නෙට පිළිතුර මිනිසුන් අතර ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව අනාර්ය පිරිස් තුළ ආර්ය පිරිස් බිහි කිරීම. ඔවුන් අනතුරුව තථාගතයන් වහන්සේ වදාළ මේ සරල මඟ. මට මායя එනවා, මට මරාණ මැරෙන්න හිතනවා කියනවා අසිහියෙන් කටයුතු කිරීම නම් මේ අතීත මලකුණ අතහරින්න උත්සාහ දරනවා. මොකද එයමයි නිවන වහන ධර්මය. මොකද මේකට කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච පිච්චා නීවරණ ධර්ම කියලානේ. නීවරණ ධර්ම ආපුවම නිවන වැහෙනවනේ එන්න. එහෙනම් නීවරණ ධර්ම අතහරින්න වෙනවා. මම දකින්නේ මේ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා කියන එක තමයි මගේ මම වගේ ආත්මකට ගැනීම නැත්තම් නිත්සුකාත්ම කියලා කියන්නේ. අන්න පංචස්කන්ධේ නිත්සුකාත්මකට පංච උපාදානස්කන්ධෙන් දසරට බැඳෙනවා. හොඳයි අල්ලගත්තේ නැත්නම් අතහැරෙනකොට මම උනේ නෑ නේද? ඒකට නේද අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියලා කියන්නේ. මේ නේද භාවනා මධ්‍යස්ථානය. මේ නේද ඔබ පුරුදු කරන්න ඕන කාරණාව. දැන් ලෝභයේ වැඩෙන පාර වෙනකොට ලෝභක්ඛය පටන් ගන්නවානේ. නැවත නැවතත් ඔබට වද දෙන්නා වූ මේ අතීතයේ ඔබේ මල දෙයක් බව තේරුම් අරගෙන එකතු නොවන්නේ නම් මේ තුනී වී යන විට අර වලාකුලින් වැහිලා තිබුණා වූ හඳ වලාකුල් අයින් වෙනකොට පෑදෙනවා. හඳ තිබුණානේ කවදා? වලාකුල්නේ තිබුණේ නැත්තේ. මේ නීවරණ නැමැති වලාකුල් ටික, මේ ලෝභ දේශ නැමැති වලාකුල් ටික නැත්තම් මේ ඔබේ මල අතීතේ නම් වූ වලාකුල් ටික ඔබට දුක් දෙනවානේ. මේවත් එක්කලා විශාල දුකක් එනවා. ඒවා නැතුවම දුකක් නෑ නේද? දැන් බුදුන් වහන්සේලාට ලෝක දහම තියෙනවා හේතු. නමුත් අතුරතින් එන්න මමත්වෙන් ගන්න අතීතයක් නෑ. දැන් උන්වහන්සේලා ඉන්න තැනට මොකද්ද කියන්නේ? යං ඕගෝ නාබි කීරති දීපං කෛරාත මේදාවි. උන්වහන්සේ දිවයිනක් හදන් ඉන්නවා මේවට අහුවෙන්නේ නැති. නිවිලා සැනසීලා ජීවත් වෙනවා. පංච උපාදානස්කන්ධෙන් බැහැරලා පංචස්කන්ධේ ජීවත් වෙනවා. ආර්ය පුද්ගලයා උපාදානය බැහැර කරන්න පටන් ගන්නවා පසෝවාන් සිට රහත් දක්වාම. ඔන්න ආර්ය. එහෙනම් අපට මේ ප්‍රශ්න සඳහා බුදුන් වහන්සේ වැනි උත්තමයෙක් ලොවට හෙළි කළා වූ සුපිරි විසඳුම වර්තමාන සමාජයටත් වළංගු කරන්න වෙනවා. ඒ පිළිබඳ ඇස් පියාගත්ත කිසිවෙකුටත් හිතන්න බැරි ආකාරයෙන්. ඒ ඇස් පියාගත්ත අය පාලකයින් වෙන්න පුළුවන්, පූජ්‍ය පක්ෂය වෙන්න පුළුවන්, ගිහි සමාජය වෙන්න පුළුවන්, උගතුන් වෙන්න පුළුවන්. මේ තරම් සරල දෙයක් මේක කියලා තේරුම් ගන්න නැතුව මහා සංකීර්ණ දෙයක් බවට පත් කරගෙන තව කල්පයක් සසර ඇවිදින්න නැත්නම් හත්ගව්වත් තියා නාන ඇඳුම අදින බුද්ධ ආගමක ඉන්නවා අපි. නිවන් දකින්න ලෑස්ති වෙනවා. නිවන වහගෙන සසරක් හදා. මොනවෙන් සසර හැදුවත් පැහැන්නේ නිවීම. නිවීම හැමදාම තිබුණ දෙයක්. සසර හදන එක අයින් කරන්න ඕන මේ මොහොතේ. මම නම් දකින්නේ සතිය ඕන වෙන්නේ මෙන්න මේ අතීතය බැහැර කරන්න. එතකොට වර්තමාන අතීතය අතහැර වර්තමානට එකතු වෙනකොට අතීතය මිය යනවා. සතිය කරන්න යන්න. අප්‍රමාදී කියන්නේ යන්නේ ඒක තමයි. අන්න දැන් දුක නැති කිරීමේ මාර්ගය යන්නේ. ආයෙ පාඩම් කරන්න ඕන නැහැ. එන දුක හේතුව නැති උතන මාර්ගයේ පොතේ නෙමෙයි ස්කන්ධ පංචකය තුල. දුක දැක්කනම් හේතුව දැක්කනම් නැති උතන දැක්කනම් සංසුන් බව නිර්වාණ. ඕවා නැත්නම් උපාදානස්කන්ධේ ස්මන්තන තියෙනවා සංසුන් බවක්. එතෙන්ටපත් වෙන්න නම් මේ වලාකුල් ටික නැත්නම් මේ කසල ටික අයින් කරන්න වෙනවා. අයින් කරන්න නම් අතීතයට එකතු නොවී ඉන්න වෙනවා. එයාට තැන හම්බ වෙන්නේ නැත්නම් එයා ඇවිදින් යනවා. මෙන්න මේ විදිහට තථාගත බුදුරු දේශනා කර වදාළ දෙය මහ විශාල පාඩමකින් තොරව. එහෙමත් නැත්නම් උගන්වලා තියෙන සියලුම කාරණා පාඩම් කරගෙන මේක උපාදානෙ වෙන හැටි කොටස් 14 බෙදලා ගණන් කිරීමකින් තොරව ගණන් කරලා පාඩම් කරගත්තත් ඒක වෙන එක නවත්තන්න බෑ.
ඒක නොවි අවසන් කරන්නේ බුදුවරු පැහැදිලි කරලා දාලේ. අන්න මේ සිද්ධිය පඤ්ඤාවන්තස්ස යන්දම්මෝ කියන්නේ ඒකයි. එතකොට අපි මේක අතහැරෙනකොට අපට හම්බ වෙනවා කර්මය වෙනුවට ධර්මය. හම්බ වුණාම අපි ධර්මයේ සරණ කරන ජීවත් වෙනවා. එතකොට තේරෙවි ඔබට ධර්මයේ සදහම් සරණ කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ ආකාරයකට මම දකිනවා අනාර්ය පරිසා බහුලයි. නමුත් බුදුන් වහන්සේට කරන්න පුළුවන් හොඳම ගෞරවය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ශ්‍රාවක පිරිස් වශයෙන් මේ අනාර්ය භාවයෙන් මිදී ආර්ය බවට පත්වී ඉහාත්ම වශයෙන්ම මේ තමන්ට වද දෙන තමන්ගේ අතීතයෙන් මිදීම සඳහා වර්තමාන මොහොත අතීතයට එකතු නොවීමට සිහිය පාවිච්චි කිරීම. පුරුදු කරපුවහම ලේසි. ඕක තමයි තරහ ගන්න හොඳ නැහැ, වෛර කරන්න හොඳ නැහැ, පලි ගන්න හොඳ නැහැ කියන වචනෙන් පෙන්වන්නේ. හොඳ නැහැ කියවට හරියන්නේ නැහැ. සිහි නැතුවම එකතු වෙනවා ඒකට. නමුත් සිහිය තියෙනවා නම් එතනින් එක කඩන්න උදව් වෙනවා. පස්ස නිරෝධය වර්තමාන මොහොතේ ඇහි කනේ නාසයේ දිවේ කය වෙන්න ඕන. එනම් වේදනා නිරෝධෝ, තණ්හා නිරෝධා, තණ්හා නිරෝධෝ, උපාදාන නිරෝධා, උපාදාන නිරෝධෝ, භව නිරෝධෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය යනවා. දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව යනවා. තවත් සරල කරගන්න පුළුවන් ද බලමු. අපේ ජීවිත කාලය තුළම මේ පොතපත ආශ්‍රයෙන් මගේ උත්සාහය මේක සමාජයට සරල කරලා දෙන්න. එබැවින් සවන් දුන් හැම දෙනාට අදාළ කරුණ තේරුම් ගැනීම තුළින් අමුතු වේශයක් ගන්න නැතුව Tamanට පැවතී තිබෙනා වූ වගකීම් ටික ඉටු කරමින් මානසික ස්වභාවයෙන් යුක්තව ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිබ්බානන්නේ. එහෙනම් මේ මොහොතේ ඒකට එකතු නොවීමෙන් සේ කරන මාර්ගය යමින් මේ බුදු රෙලි කරලා දාලා වූ උන්වහන්සේලාට හමු වුණා වූ මේ බුදුන් වහන්සේගේ ධම්මකායට මොන හමු වෙන්නට ඔබටත් මෙම කරුණ පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද ධර්මානුශාසනාවෙහි සදහවර දායකත්වය ප්‍රඥානාලිකාවෙන් විකාශනය කිරීම සඳහා සදහවර දායකත්වයේ දරනු ලබන්නේ මාළඹේ පදිංචි රත්නසිරි කරුණානායක මහත්මයා සහ මාලා කරුණානායක යුවල ඇතුළු පවුලේ සැම විසින්. අද දිනට යෙදෙන්නා වූ මාලා කරුණානායක මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් මෙම ධර්මදේශනාව ධර්මදානයක් ලෙස විකාශනය කරනු ලබන ඔබ වෙනුවෙන්. ඊට අමතරව දැනට වසර 5කට පෙර පරලෝ සැපත්වන්ට යෙදුනා වූ පියාණන් වන පීජී බුද්ධදාස මහත්මයා ඇතුළු පරලෝ සැපත් ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරන අතර අවශ්‍ය නම් පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවත් සිටින්නා වූ එච්.ඒ. මිසිනෝනා මෑණියන් සමග සුජීවත් වාසය කරන්නා වූ හැමට නිදුක් නිරෝගී සුව සහ චිර ජීවනයේ ප්‍රාර්ථනා කරන්ටත් මේ අවස්ථාවක් කරගනු ලබනවා. පවුලේ සියලු දෙනාට සහ ධර්මයේ සවන් දුන් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සමග ධර්මාවබෝධය ප්‍රාර්ථනා කිරීම සඳහාත් අවස්ථාවක් කරගෙන තිබෙනවා. ඒ වගේම මෙබඳු ධර්ම දානයක් දීම තුළ කලා වූ ධර්ම දානයේ ආනිසංසයන් තුළ එතුමියට සුබ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුව සහ චිර ජීවනය ලැබේවායි ප්‍රඥා නාලිකාව සමග අපද ප්‍රාර්ථනා කරනු ලබනවා. එබැවින් ඔබ පැතූ සියලු යහපත් අදහස් සමෘද්ධ වීමට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං